ඊගෙන් එල්ලෝ විට EC රේඛාව ඔස්සේ EC රේඛාවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටී සිටි. එවිට එම රේඛා දෙක කැපෙන ලක්ෂයේ S වල ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටයි. එම රේඛා දෙක කැපෙන S ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටයි. ඊට බලන්න තුන්වෙනි එකේ තියෙන්නේ ජලාණුවක හැඩය රූපයේ පෙන්වා ඇත අණුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා ඉඩ ඇති ලක්ෂණය අහන්නේ. මෙහෙම දීලා තියෙන ජලාණුවක. එතකොට මේක ඔයාලා දන්නවනේ දැන් ඔක්සිජන් මෞලික ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණු මෞලික ස්කන්ධ 1යි ඔක්සිජන් වල 16යිනේ. සා ගොඩක් කලාවට ඉතින් ඔක බර වෙන්න ඕනේ කොහෙටද? මේ පැත්තට බර වෙන්න ඕනේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය පිනන වඩා ඉඩ ඇති ලක්ෂය T ගන්න බෑනේ මෙතන වෙන්න බෑනේ. මෙන්න මේ වගේ S වගේ ලක්ෂයක් තමයි ඒකෙත් ගන්න වෙන්නේ. ඔක්සිජන් පරමාණු කොහොමද? අණු O2 උනාම කිස් දෙයක්. එතකොට හරි නේද? එතකොට එන්න ඕනේ S වගේ ලක්ෂයකට. right හතරවෙනි එක වගේ ඔයාලට කරලා ඇති ඒකාකාර කම්බයක් රූපය දැක්වෙන පරිදි නවායත සම්පූර්ණ කම්බයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා ඉඩ ඇති ලක්ෂය. ඒක ඔයාලා ඇඳලා බලන්න. මෙහෙම තියෙන හැඩේ. මොනවද තියෙන්නේ? දිග සමානයි. එතන මේකේ මැද තියෙන්න ඕනේ. මේකෙත් මැද තියෙන්න ඕනේ. නේද? එතකොට මේ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍රතර මේකේ හරි මැද තියෙනවා. මෙහෙම. මේක mm කියලා ගත්තොත් මේක 2m වෙනවනේ. මේකෙත් හරි මැද තියෙන්න ඕනේ. මේකෙත් හරි මැද තියෙන්න ඕනේ. ඒකේ ගුරුත්ව කේන්ද්‍රය මේකේ හරි මැද තියෙන්න ඕනේ. ඒකත් 2m වෙනවනේ. එතන ඔය දෙක මෙහෙම යා කරාම ඕකේ හරි මැදින් මෙතන ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මෙහෙම ලකුණු ගන්න. 4යි. මෙයාගේ එතකොට මේකේ හරි මැද තියෙනවා m. මේ දෙක යා කරාම ඔයාලා දන්නවනේ දැන් මෙතන 1:4 අනුපාතයේ ගුරුත්ව කේන්ද්‍රය බෙදනවා කියන්නේ මෙහෙට එකක් වෙලා මෙහෙට 4ක් වෙනවා. මේ 1:4 අනුපාතය තමයි බෙදෙන්න ඕනේ එතන g. හරි නේද? මෙයාගේ මේකේ හරි මැද 2m මෙයාගේ මැද ඒකේ හරි මැද 2m මේ 2m යා කරාම ඒකේ හරි මැද 4m. එතන මේක m මේක බෙදනොනේ 1:4 අනුපාතයට බර වැඩි පැත්තට ගුරුත්ව කේන්ද්‍රය ලං වෙන්න ඕනේ. එතකොට C වගේ තමයි ගන්න වෙන්නේ නේ උත්තරේ. C වගේ ලක්ෂයක් ගන්න පුළුවන්. C වගේ ලක්ෂයක් ගන්න. ඊට පස්සේ බලන්න ඊළඟ එක. පස්වෙනි ගාන. රූපසරණයේ දක්වා ඇති හැඩයේ සහිත වස්තු ඒකාකාර වූ ලෝහ තාඩුවකින් කපා ඇත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා ඉඩ ඇති ලක්ෂය වන්නේ. ඒකත් ඇඳලා බලන්න. B මෙහෙමනේ තියෙන්නේ.
නමුත් එතකොට නිකන් ලකුණු කරන් ගිහලා දල පිහිටීම ආගන්න තියෙන. දැන් මේ දෙන්න විතරක් ගත්තොත් මෙතන තියෙනවා 2m කියලා ගමුකෝ. නේද? මේ දෙන්න ගත්තොත් මේ දෙන්නගේ හරිය මැද මෙතන 2m තියෙනවා. මේ හතර දෙනාම ගත්තොත් මේකේ හරිය මැද තියෙනවා 4m. දැන් ඔයාලා පුළුවන් මේ දෙක යා කරන්න මෙහෙම. මේ දෙක යා කරාම මේ දෙකේ හරිය මැදින් ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා මෙහෙම 4m. අන්තිමට ඔයාලා කරන්න තියෙන්නේ මේකත් 4යි මේකත් 4යි මේ දෙක මේක යා කරන්න මෙහෙම. මේ වගේ විභාග ප්‍රශ්න පත්‍රයෙන් දීලා තියෙන රූපෙන් කරන්න ඕනේ. මෙහෙම ගත්තාම මේකේ හරි මැදින් වගේ තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. 8im කියලා නේ. මේ යට වම් පැත්තේ තියෙන කෑල්ල සර් උඩින් තියනවා කියලා හිතලා කරන්න පුළුවන්. වම් පැත්තේ තියෙන කෑල්ල උඩින් තියනවා කියලා හිතලා කරන්න පුළුවන් කියලා. මොකද වම් පැත්තේ? යට වම් පැත්තේ තියෙන කෑල්ල යට තියෙන එක බුලා මාරු කරලා ගත්තට හදන්න පුළුවන්. දැන් ඔයාලා මේක විතරක් ගන්න එතකොට මේ හතර වෙනම අරන් කොහොම ඇදුවත් මෙතෙන් එන්න ඕන ගුරුත්ව කේන්ද්‍රය. ඔව් B වගේ ලක්ෂයකට. යට වම යට කෑල්ල උඩින් කෑලි මාරු කරන කියන්නේ උඩ පැත්ත අර හැදුවත් එහෙම තමයි එන්නේ. එහෙම ගැටලුවක් නැහැ. ගලවලා දාන්න බෑ. ගලවන්නයි ඉතලා යට කෑල්ල තියෙන හැඩේ හදන්න. ගලවන්න මොකද මේක කොහොමද හදන්නේ? කොහොමද එහෙම? උඩින් තියලා එහෙම සංවිධිකයි නේද ඒකට යටින්. සංවිධිකයි. නෑ එහෙම ගන්න බෑ. ඒතර ගලවපාම හැඩේ වස්තුවේ හැඩේ වෙනස් වෙනවානේ. හැඩේ වෙනස් වුණාම ගුරුත්ව කේන්ද්‍රේ පීඨි වෙනස් වෙනවා. අපි දැන් කකුල් දෙක වල අත් දෙක ගාවයි කියලා අත් දෙකට කකුල් දෙකයි කරාම ගුරුත්ව කේන්ද්‍ර තියෙන තැන තියෙන්නේ නැහැ. එතකොට වෙනස් වෙනවා. ඔළුව දානවා වෙන දිහාකට එහෙම දැම්මම වෙනස් වෙනවා. පද්ධති ස්කන්ධ ගුරුත්ව කේන්ද්‍රේ පීඨි වෙනස් වෙනවා. එහෙම තිබ්බම මැදනේ තියෙන්නේ. එහෙම මැදනේ තියෙන්නේ ඊට අටින් තිබ්බ යට. එහෙනම් කියනවා මෙහෙම මාරු කරාම කොහෙද තියෙන්නේ කියලා. හරි. 6 බලන්නකෝ. දැන් අර තිබුණ මැදනේ තියෙන්නේ. හරි සමහර වෙලාවට ඔය කියන තර්කය මේකට හරියන්න පුළුවන්. ඔක්කොටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම කරන්න එපා මේ වෙනම ගන්න මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍ර මේක මැද මේ දෙකේ එක මේක මැද මේ හතරේ මෙතන. ඊට පස්සේ මේ දෙක සමානින්ද හරි මැදට එන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක සමානින්ද ඒකේ හරි මැදට එන්න ඕනේ. අර දීලා තියෙන විභාගෙදී නම් දීලා තියෙන මේ රූපෙම පැන්සල් අරන් ලකුණු කරලා ගුරුත්ව කේන්ද්‍ර හොයාගන්න. නැත්නම් අපි කොපි කරලා ගන්න එක තමයි. දැන් මෙහෙම ඇඳවත් මටත් හරියටම ගන්න බෑ. පරිමාණයට දෙපු රූප නෙවෙයිනේ ඔය. යාලා පරිමාණයට ඇඳලා දෙන්නේ අපුතේ. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය ආසින්චනි මෙතන තියෙන්නේ. හරිනේ. හරි. මේ කොටු දෙකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. මේක 2m මේකත් 2m. ඊළඟ මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය ඒකේ මේ යා කරන රේඛාවේ හරි මැද තියෙනවා. එතන 4යි. මේ හතර දෙනාගේ ගුරුත්ව කේන්ද්‍රය මේකේ හරි මැද තියෙනවා. මේකත් 4යි. දැන් අපිට අන්තිම ඉතුරුනේ මේ 4යි මේ 4යි. මේ විතර මේ ලක්ෂයයි යා කරන්න රූල තියලා මෙහෙම. යා කරලා ඒකේ හරි මැද ලක්ෂය ගන්න. මේ දෙක සමාන නම් ගුරුත්ව කේන්ද්‍රය මැදින් තියෙන්න එපා. එතකොට තමයි B වගේ ලක්ෂයකට එන්නේ. ඒවා හරියටම මේ දල පිහිටීම අහන්නේ. දල පිහිටීම හෙව්වට ඔයාලා නිවැරදිව තර්ක කරලා ගන්න ඕනේ. නැත්නම් උත්තරේ එන්නේ නැහැ හරියට. හරි ඔය මම ඔය මේ වගේ ගණන් කරලත් දැන් තියරි පොතේ පෙරලා බලන්න ඔයාලට ඔය බයෝ කරනකොට බල සමුතිලිතා තාම තේරිලා නැහැ. ඒක තමයි කිව්වේ 2023ට එන්න කියලා. එහෙම එන්නෙත් නැහැ. එහෙම තේරෙන්නේ නැත්නම් එන්න මේව පටන් ගත්තේ නැහැ. අරවල ඉස්කෝලේ යන්න නැත්නම් 23 පන්තියට දැන් නම් ඉතින් පන්තියට එන්න බෑ. ඔන්ලයින් ඕන ක්ලාස් ටික තියෙනවා. ඒවට කියලා සම්බන්ධයෙන් ලින්ක් එවන්න. ගෙදර ඉන්නවනේ මේ දවස්වල.
ඔයාලා ඉස්කෝලේ නිවාඩුවේ දෙන්නේ නැහැ. ඉස්කෝලේ යන්නේ නැහැ ඔයාලා කවුරුද ඉඳලා. විශ්වවිද්‍යාල සහ පන්ති විතරයි නිවාඩු. පොඩි ළමයිට නිවාඩු ලොකුයි ඉස්කෝලේ යනවා. ඔයාලා ලොකු ළමයි. ඉන්න ඔයාලා ඉස්කෝලේ එන්න කියලා කියන්නේ. 6 බලන්න. රූපේ පෙන්නේ නැති රාමුව ඒකාකාර වූ කම්බයකින් සාදා ඇත. රාමුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය හැකි වඩාත් අනුමාන කළ හැකි ලක්ෂය. ආයක හොයන්නකෝ ඔයාලා කරලත් මේ ටියුට් එක දැන් අපි සතියක් වැඩ නවත්තලත් තිබ්බනේ ඒ කාලේ ඉඳලා ඉట్లా කරන්නත් ඇති ඔයාලා නේද? 6 වෙනි එකට. බලන්න D වගේ ලක්ෂයකට එන්න ඕන උත්තරේ. සමාන ඒවා තුනක් නේ තියෙන්නේ. ඒකත් අර විදිහට ලකුණු කරලා යන්න. තමයි ඇඳපු රූපසදාපතේ හරියටම කියන්න බෑ ඔය විභාග ප්‍රශ්න පත්‍රයේ තිබිච්චම රූප නෙමෙයි ඒවා ආයෙ ටයිප් සෙටින් කරනකොට අක්කලාට ඉතන තැන් වල අකුරු එහෙම දාලා තියෙනවා. හරි. ඒවා ටයිප් කරන්නේ කොමර්ස් කරපු අක්කගෙන්. හරිද? ඒතකොට එයා දන්නේ නැහැ ඌවා. ගුරුත්ව කේන්ද්‍ර ජීවිතේට අහලත් නැහැ. ඒ වුණාම චූටි චූටි අඩුපාඩුකම් ඇති හොඳේ. රූපසදාම. නමුත් දල පිහිටීම ආගන්න පුළුවන් වෙනවා. මෙහෙමනේ තියෙන පද්ධතිය. ඔයාලා කැමති තැනකින් පටන් ගන්න ඕක. දැන් ඔයාලා ඕන කෙලින්ම ගත්තා මේ බලන්න මෙතන මේ කෑලි තුනක් නේ තියෙන්නේ. ඔය තුන් දෙනාගේම ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් තියනවා 3යි. මේකෙන්. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියනවා මැදින් M. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයත් මෙතන මැදින් තියනවා M. දැන් මේ දෙන්න යා කරාම ඒ දෙන්න ගුරුත්ව කේන්ද්‍රය මෙතන හරි මැදින් තියෙනවා. ඔව් මේක මම ලොකුවට දානවා 2i. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ 2im සහ මේ 3im විතරනේ. දැන් මේ රේඛාව යා කරන්නේ. යා කරාම මේක බෙදෙන්න ඕනේ හරිද 2ට 3 අනුපාතය. මේ දෙක මාරු වෙනවා. බර වැඩි පැත්තට ලං වෙනවා. ඒක ගුරුත්ව කේන්ද්‍ර මෙයාගේ තැනට තමයි සෙට් වෙන්නේ. ඇඳලා බලන්න. එතකොට ඔය සාමාන්‍යයෙන් D අකුරට වගේ ලං වෙයි. D තමයි උත්තරේ. රස්නයක් තියෙන්නේ. D අකුරට වගේ සෙට් වෙයි ඈ. හරි. ඊට පස්සේ බලන්නකො 7 වෙනි ගානේ හදන්න දන් දෙයක් නැහැ. ඔයාලට කියන්නේ රූපේ පෙන්වන පරිදි 2r අරයවන ඒකාකාර වෘත්තාකාර තහඩුවක අරය ආරු වෘත්තාකාර සිදුරක් කපා ඇත. සිදුර සහිත තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම අනුමාන කළ හැකි ලක්ෂය අහන්නේ. හරි. ඒතර ඕකේ චුට්ටක් මෙන්න මෙහෙම හිතන්න. මෙහෙමනේ තියෙන මේ තහඩුවම තිබුණා නම් හරිද? අරේ 2r තහඩුවම තිබ්බනම් මෙයා ගුරුත්ව කේන්ද්‍රය ඔතන තියෙනවා. මේ අරය මෙයාගේ 2r ඒක තාවතේ C වගේ වෙන්න නම් බෑ නේද ඒකේ. මොකද අර C කිව්වම අර හරි මැද වගේ නේ පේන්නත් ඔයාලට. පල්ලෙහා තියෙන දෙක. C වෙන්න බෑ D එන්නේ D. මේක අරේ 2r වෙන්න බෑ R නේද? හරි ඊට පස්සේ මෙතනින් ඔයාලට අරේ RH වෘත්තාකාර තහඩුවක් කපලා අයින් කරනවා. එහෙම එකක්. ඕක කපලා අයින් කරාම මේ ටික විතරයි ඉතුරු වෙන්නේ. තහඩුව. ඔය ටික ඉතුරු වෙන්නේ.
එතකොට අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය මේක සම්මිතික වස්තුවක්නේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕනේ මෙන්න මේ රේඛාව. මේක කොහෙද තියෙන්න ඕනේ? හරිද? එතකොට එහෙනම් ඔය උඩින් තියෙන ලක්ෂ ටික අයින් කරයි. C ලක්ෂය අයින් කරයි. නේද? උඩ තියෙන B නේ නේද? B ද D ද තියෙන්නේ? ඔව් B අයින් කරයි. එතකොට සම්මිතියන ගුරුත්ව කේන්ද්‍ර තියෙනවනේ එක්ක A වල එක්ක D වල. E වල තියෙන්න බෑනේ. E කියන්නේ මෙතන. E වල කලින්නේ තිබ්බේ. ඊට පස්සේ මෙතන තියෙනවා A. මේ හරිය තියෙනවා D. එතකොට අනිවාර්යෙන් මෙතන තියෙන B ලක්ෂයයි මෙතන තියෙන C ලක්ෂයයි අයින් කරන්න. හරි ඒක ඕන ලියා ගන්න. ඉහත ගැටලුවේ සිදුර කැපීමට පෙර ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටියේ ඉහත තහඩුවේ සිදුර කැපීමට පෙර ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටියේ සිදුර කැපීමට පෙර ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටියේ E ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටියේ E ලක්ෂයේ සිදුර කැපූ විට තහඩුවේ යම් ස්කන්ධයක් අඩුවේ. සිදුර කැපූ විට තහඩුවේ යම් ස්කන්ධයක් අඩුවේ. යම් ස්කන්ධයක් අඩුවේ. එවිට ගුරුත්ව කේන්ද්‍රය E ලක්ෂයෙන් වම් පැත්තට විස්ථාපනය වේ යුතුය. එවිට ගුරුත්ව කේන්ද්‍රය E ලක්ෂයෙන් වම් පැත්තට විස්ථාපනය වේ යුතුය. සමමිතිය අනුව ගුරුත්ව කේන්ද්‍රය A හෝ D විය යුතුය. සම්මිතිය අනුව ගුරුත්ව කේන්ද්‍රය A හෝ D විය යුතුය. එම නිසා B හා C ඉවත් කළ හැකිය. එවිට වඩාත් සුදුසුම ලක්ෂය වන්නේ D ලක්ෂයයි. right ඊට පස්සේ බලන්න 8 වෙනි ගාන. 8 වෙනි එකේ ඔයාලා කියන ඒකාකාර තහඩුවකින් කපාගත් E අකුර හැඩයේ ලෝහ කැබැල්ලක් රූපයේ පෙන්වා ඇති ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය හැකි වඩාත් අනුමාන කළ හැකි ලක්ෂණය අහන්නේ ඔයාලගේ. ඒතරෝගේ හරියට එවනම් ඔයාලට එන්න ඕන උත්තරේ C වගේ ලක්ෂයක්. C ආවද? C ආපන තින්න කියන්න බෑ. C ලක්ෂය තමයි එන්න ඕනේ. ඔයාලට පුළුවන් නේ C කියලා. C ලක්ෂය තමයි එන්න ඕනේ. ඒක හදන්න ඕස. හදලා වෙනන්න. එතකොට ඔගේ තියෙන E අකුර මෙහෙමනේ තියෙන්නේ.
මොකද එතකොට ඔය තිරස්ත තියෙන කොටස් තුන තියෙනවානේ. මේවත් දිග සමානව තියෙන්නේ මේවයි සමාන මේ අඳලා තියෙන එක චුට්ටක්. කොහොමද තියෙන්නේ ගන්නවා. එතනවා මෙහෙම වෙන් කරත් මෙන්න මෙහෙම. අර මෙයා ගුරුත්ව කේන්ද්‍රය හරි මැද M. මේක M. මේකෙන්. මේ තුන් දෙනාව ගත්තා මෙතනින් තියෙනවා එතකොට 3යි M. මේකේ හරි මැද තියෙන එතකොට M. මේ දෙකේ ආකරාම මේක බෙදෙන්න ඕනේ 1:3 අනුපාතයකට. 1:3 අනුපාතයකට. එතකොට එන්නේ මේ වගේ ලක්ෂණ. sorry. මේක බෙදෙන්න ඕනේ 1:3 අනුපාතයට කොහොමද? මේ පැත්තට 3යි මේ පැත්තට 1යි. මේ වගේ ලක්ෂයක් තමයි තෝරගන්න. අර රූපය ඇඳලා බලන්න රූපය හරියටම මම කිය රූප හරියටම ඇඳලා නැතිව ඇති කියලා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඊළඟ බලන්න ඔයාලා කියනවා ඊ අකුරේ හැඩයට නවන කපල් ළඟ සර්වසම ආස්තර එක්සිදී සිරස්ත විවර්තනය කොට ඇත ආස්තරවල ගුරුත්ව කේන්ද්‍රයේ G නම් රූපේ පෙන්ව ඇති කුමන අවස්ථා ස්ථායි සමතුලිතතා පිහිටුම් පෙන්වයිද කියලා. දැන් ස්ථායි සමතුලිතතාවයේ තියෙනනම් අනිවාර්යෙන් විවර්තන ලක්ෂයට පල්ලෙහෙන් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙනවා. වස්තුවක් මෙහෙම තියෙනකොට අපි හිතමු ඕ ලක්ෂයෙන් එල්ලලා තියෙනවා කියලා මේකට තමයි කියන්නේ අපි විවර්තන ලක්ෂය. එල්ලලා තියෙන ලක්ෂය. ඒ විවර්තන ලක්ෂයට පහළින් ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මේ තමයි ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මේක ස්ථායි. දැන් ඔයාලා මොනවා හරි දැන් ඔය එල්ලන්නේ පිටියේ මොනවා හරි එක ඇණයක් ගහලා එල්ලුවා මෙහෙම මොහොම එල්ලුවා මෙතනින් එල්ලුවා කරකිලා එල්ලුවා මොහොම තමයි සමතුලිත තියෙන්නේ. ඒක ගුරුත්ව කේන්ද්‍රය මෙහෙම තියෙන්නේ. ඒක කවදාත් වස්තුවක් මෙහෙම සමතුලිත තියෙන්නේ නැහැ. ගුරුත්ව කේන්ද්‍රය උඩ තියෙද්දි විවර්තන ලක්ෂය පල්ලෙහා තිබ්බොත් ඔක කරකිලා පල්ලෙහාට එනවා. හරියටම ඔයාලා වස්තුවක් ගුරුත්ව කේන්ද්‍රයෙන්ම ඇණයක් ගහලා හයි කරොත් එහෙම එතකොට ඒක උදාසීනයි. කොයි පැත්තට කරකුවත් එහෙම තියෙනවා. ඕක මම කියලා තියෙ ස්ථායි අස්ථායි උදාසීන සමතුලිතතාවය යටතේ. හරිද? එතකොට පහලින් ලියන්න මෙහෙම ලියන්න විවර්තන ලක්ෂය ලකුණක් දාලා යන විවර්තන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රයට ඉහළින් පවතින විට විවර්තන ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රයට ඉහළින් පවතින විට ස්ථායි සමතුලිත වේ. ස්ථායි සමතුලිත වේ. ඊළඟට ලියන්න විවර්තන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රයට පහළින් පවතින විට විවර්තන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රයට පහළින් පවතින විට අස්ථායි සමතුලිත වේ. අස්ථායි සමතුලිත වේ. අස්ථායි සමතුලිත වේ. ඊළඟට ලියන්න විවර්තන ලක්ෂය හා ගුරුත්ව කේන්ද්‍රය සමපාත වන විට විවර්තන ලක්ෂය හා ගුරුත්ව කේන්ද්‍රය සමපාත වන විට උදාසීන සමතුලිත වේ. උදාසීන සමතුලිත වේ. දැන් ওই ගානේ බලන්න ඔයාලා
ඊ අකුරයට කපන ලද සර්වසම ආස්තර x ඉදී විවර්තනය කොට ඇත ආස්තරවල ගුරුත්ව කේන්ද්‍රයේ g නම් රූපයේ පෙනෙන ඇති කුමන අවස්ථා ස්ථායි සමතුලිතතා පිහිටුම් පෙන්වයිද කියලා අහන්නේ. දැන් පළවෙනි එකේ වහන ගුරුත්ව කේන්ද්‍රයට ඉහළින් තමයි විවර්තන ලක්ෂ්‍යය තියෙන්නේ. ඒ කියන එක ස්ථායි සමතුලිතයි. B ස්ථායි සමතුලිත නැහැනේ. ගුරුත්ව කේන්ද්‍රයේ උඩින් තියෙන විවර්තන ලක්ෂ්‍ය පල්ලෙහින් තියෙනවා. ඔය කැරකෙනවා. C බලන්න ඔබ C වල ගුරුත්ව කේන්ද්‍රය පහළින් තියෙන විවර්තන ලක්ෂ්‍ය උඩින් තියෙන. එතකොට ඒකත් ස්ථායි. D වල ගුරුත්ව කේන්ද්‍රය විවර්තන ලක්ෂ්‍ය එකට තියෙන. එතකොට ඒක උදාසීන සමතුලිතයි. එහෙනම් උත්තරය වෙන්නේ A හා C. කියන්නේ එක තමයි උත්තරය. A හා C. හරි දැන් බලන්න 10 වෙනි ගාන. 10 වෙනි ගානේ PQR එන සර්වසම සමජාමිතික මාන සහිත ඒකාකාර දණු තුනක් සම්බන්ධ කරමින් රූපයේ පෙන්වා ඇති පරිදි රාමුවක් නිමවා ඇත. P සහ R දණු දෙකේ ස්කන්ධ සමාන වන අතර Q වල ස්කන්ධය P හෝ R ගේ ස්කන්ධයෙන් දෙගුණයක් කියලා තියෙනවා. දැන් මෙහෙමනේ තියෙන දණු තුනක් සර්වසමාන කියන්නේ දිග සමානයි මේක බලන්න හරි. දිග සමානයි. මෙයාලගේ ස්කන්ධයෙන් මේ දෙන්න PQ නේ PR මෙයා Q. ඒතර මෙයාගේ ස්කන්ධයයි දෙකයි. ඒතර වා නිකන් දල වශයෙන් ගත්තොත් මේ දෙක මෙහෙම යා කරාම මෙයා ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් තියෙනවා 2m මෙතන. මේකත් 2m නේ. ඊට පස්සේ මේ දෙක යා කරාම ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ හරි මැදින්. අපි ඉගෙනගෙන තියෙනවා ගුරුත්ව කේන්ද්‍රයේ වස්තුවක් තුල තියෙන්නත් පුළුවන් පිටත තියෙන්නත් පුළුවන්. හරි. ඒතර 4m මේ වගේ තැනක තමයි තියෙන්නේ. දැන් ඔයාලට කියනවා මෙම රාමුව x ලක්ෂයෙන් නිදහස එල්ලූ විට සමතුලිත පිහිටීමට වඩාත්ම විය හැකියි. ඒතර මොනාරි ලක්ෂයකින් එල්ලුවාම අනිවාර්යෙන් ඔයාලා දන්නවා මේ A ලක්ෂය හරහා යන්න ඕනේ තිරස් රේඛාව. ගුරුත්ව කේන්ද්‍රය මේ තිරස් රේඛාව යන්න ඕනේ. ඒතර එල්ලලා තියෙනවා කියලා ඔයාලා ඔය තිරස් රේඛාව ඇඳලා බලන්න ඕනේ. රූල තියලා කෙලින් පල්ලයට අඳින්න ඕනේ. ඇඳාම සාමාන්‍ය මේ වගේ ලක්ෂයකින් යන එක තමයි උත්තරෙට තෝරගන්න ඕනේ. එතකොට එක වෙන්න බෑනේ. එකේ ඇඳාම එහෙම යන්නේ අර කෙලවරෙන්ම යන්නේ. ඔව් දෙක හතර වෙන්නත් පහ වෙන්නත් බෑ. පහේ ගොඩාක් එහෙන් යන්නේ නේද? හතර වෙන්නත් බෑ. දෙකේ බලන්න ඕනේ හරිම හොඳම ලක්ෂය වෙන්න ඕනේ එතකොට දෙක. ඇඳලා බලුවොත් එimhe දෙවෙනි එක වගේ තමයි එන්න ඕනේ නේද? දෙක තමයි ගන්න උත්තරේ. අනිත් ඒවා වැඩිනේ ගොඩක් එහෙන් යනවා. විභාගයකදී ඉතින් ඇඳලා බලන්න පුතේ මේකත් චුට්ටක් ඔය ඇඳනකොට හෙට මෙහෙට වෙන්නේ නැති. නමුත් 1.5 නම් අනිවාර්යෙන් එන්න බෑ. 4 වෙන්නත් බෑ. 4ත් බලන්න ඇඳලා බලන්න රිගුල තියලා ගොඩාක් මෙහෙන් යන්නේ. x වලත් ගොඩක් මෙහෙන් යන්නේ. දෙකේ තමයි ගොඩක් අර මෙතෙන්ද ළඟින් යන්නේ. මේ පැත්ත ලඟ වෙන්න එපා චුට්ටක් මෙහෙට තියෙන්නේ. උත්තරේ දෙක විදිහට තෝරගන්න. මම ඉස්සලා කියපු සිද්ධාන්තය තමයි ඔකෙත් තියෙන්නේ. එතන මෙතන වැදගත් එක තමයි මෙයාලගේ ස්කන්ධ තුනම සමාන නැහැ. මෙයාගේ ස්කන්ධයේ දෙගුණයක් තමයි මෙයා.
ඒක අමතකුනොත් එහෙම ගානේ අමාරු වැඩි. අර 11 බාන ඒකාකාර සර්වසම් පොත් තුනක් එකිනෙක මත තබා ඇති ආකාර රූපේ පෙන්වා ඇත පොත් කට්ටලේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දැක්වෙන ලක්ෂය විය හැකියි. පොත් සරසමයි කියලා දීලා තිනවනේ. එතන පුතේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕනේ කොහෙද කියලානේ පොත් කට්ටලේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම. ඔක සමතුලිතතාවයේ තියෙනවානේ. එතකොට බලන්න මෙහෙම පොත් තුනක් තියෙන්නේ. එක පොතක් මෙහෙම තියෙනවා. අනිත් පොත මෙහෙම තියෙනවා. තව පොතක් මෙහෙම තියෙනවා. මේක තමයි මේකේ. ඔමෙන් තියලා තියෙන්නේ. එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැදින් තියෙනවා. නේද? එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය මේ පොතේ හරි මැදින් තියෙනවා. එතකොට ඕකේ සංප්‍රයුක්ත වෙන්න ඕන. එතකොට මේ පෙරලලා තියෙන මේ හරි මැද වගේනේ තියෙන්නේ මේ දෙකේ. එතකොට ගන්න වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය ඔව් AC වල හරි මැද. B වල තමයි තියෙන්න ඕනේ. ඒක ලියා ගන්න පොත් තුන සර්වසම බව දී ඇත. පොත් තුන සර්වසම බව දී ඇත. එබැවින් ගුරුත්ව කේන්ද්‍රය ARC ආකරන රේඛාවේ හරි මැද එනම් B හි පැවතිය යුතුය. හරි මැද එනම් B හි පැවතිය යුතුය. හරි 12 වෙනි ගාන බලන්න. සර්වසම බර ලෝහ ගෝල දෙකක් රැගත් තුනී ලෝහ වලල්ලක් කොටසක් දරා සිටින ළමා රූපයක ආකාරයට ඇති සෙල්ලම් භාණ්ඩයක් රූපේ පෙන්න ඇති තුනී ලෝහ තාඩුවකින් සාදා ඇත. ළමා රූපේ පා ඇඟිලි වලින් සෙල්ලම් භාණ්ඩය ස්ථායි සමතුලිතතාවයේ සන්තුලනය කළ හැකි නම් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය සොයාගත හැකියි. දැන් සරසම බර ලෝහ ගෝල දෙකක් නේ ඔය තියෙන්නේ මෙහෙම. කොහොම තියෙන්නේ? ඕකේ තමයි ලෝහ ගෝල දෙක තියෙන්නේ. ලෝහ ගෝල දෙකක් රැගත් තුනී ලෝහ වලල්ල කොටසක් දරා සිටින ළමා රූපයක ආකාරයට සෙල්ලම් භාණ්ඩ. ඒ ළමයෙක් දැන් ඔහම ඉන්නේ ඔය කල්ලගෙන. හරිද? රූපේ වෙන පරිදි තුනී ලෝහතන සාදා ළමා රූපේ පා ඇඟිලි වලින් සෙල්ලම් භාණ්ඩ ස්ථායි සමතුලිතතාවයේ තියෙනවා. ඇඟිලි වලින් තාවු සමතුලිතතාවය තියෙන්නේ. හරි මේ පෙරලෙන්නේ නැතුව. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕනේ පුතේ මෙතන දැන් මේකේ විතර විවර්තන ලක්ෂය මේකට පහලින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ ගුරුත්ව කේන්ද්‍රය උඩින් තිබ්බොත් ඕක පෙරලන පැත්තකට. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන වඩාත් ඉඩ ඇති ලක්ෂය තමයි T ලක්ෂය. T වල තමයි තියෙන්න ඕනේ. හරි පහලින් ඒක ලියා ගන්න ස්ථායි සමතුලිත වීමට නම් කලින්ත් ඔක කිව්වා ස්ථායි සමතුලිත වීමට නම් වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය එහි විවර්තනය කර ඇති ලක්ෂයට පහලින් තිබිය යුතුය. එහි විවර්තන කර ඇති ලක්ෂයට පහලින් තිබිය යුතුය. එසේ පිහිටා ඇත්තේ T හි පමණි.
හරි ඊට පස්සේ ඊළඟ ගාන බලන්න. දැන් මේ වාරේ ඉතින් හිතලා බලලා කරන්න ඕනේ මේ තියරි වලට ඉතින් මෙහෙම උගන්වන්නේ නැහැ. මෙතන තියෙනවා රූපේ පෙනෙන අයුරින් කරාමයකින් ජල බිඳු නියත ශීඝ්‍රතාවකින් වැටේ. ගුරුත්ව කේන්ද්‍රයේ පද්ධතියේ තිබීමට වඩාත් ඉඩ ඇති ලක්ෂණයන්. එතකොට දැන් මේක කරාමේ තියෙනවා. ඔම කරාමේ ජල බිඳු වැක්කිරෙනවා. කොහොම ජල බිඳුවක් තියෙනවා P ළඟම තියෙනවා Q ඊට ටිකක් ඈතට ගිහිල්ලා තියෙනවා R තව ටිකක් ඈත්ලා තියෙනවා S නෑ ජල බිඳු S කියලා නෑ ජල බිඳු ටික කොහොමද තියෙනවා 1 2 3යි අනිත් එක මෙහෙම ඈත තියෙනවා. ඔයාලා ලක්ෂ ටික දීලා තියෙනවා ගුරුත්ව කේන්ද්‍රේ තියෙන්න පුළුවන් ලක්ෂ P වල මේ හරිය Q වල R වල S වල මේ T වල. දැන් කරාමයේ නියත ශීඝ්‍රතාවයන් ජල බිඳු වැටෙනවා කියන්නේ දැන් මේ උඩ තියෙන ජල බිඳු ළඟ තියෙන්නේ. මේ පහළට එන්නේ මේ ජල බිඳු වල වේගය වැඩි වෙනවානේ. එතන මේවා ඈත් වෙනවා. හරිද? ඒවා ඈත් වෙනවා. එතකොට එහෙනම් ගුරුත්ව කේන්ද්‍රේ හරිමැද තියෙන්න බෑ. හරිමැද තියෙනවා නම් ඕක හරි සමාන දුරින් තියෙනවනේ ජල බිඳු ටික. එන්න මේ පරතරය ඈත් වෙනවා. වේගය වැඩි වෙන පල්ලයට වැටෙන්නේ. එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මේ රේඛාවේ මැදට උඩින් උඩ පැත්තේ ජල බිඳු ප්‍රමාණය වැඩි වෙනවා. හරි? එතකොට ගොඩක් වෙලාවට ඕකේ ST ලක්ෂ දෙක අනිවාර්යෙන් අපිට අයින් කරලා දාන්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය ඔහෙට යන්න බෑ. නේ? එතන ගොඩක් කාල ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න පුළුවන් කොහෙද එනවා? එතන පල්ලෙහාට උඩට මේ මෙනවා ගුරුත්ව කේන්ද්‍රේ ගොඩක් ළඟයි. ඔගේ තියෙන විදියට නම් R ලක්ෂය තමයි ගන්න වෙන්නේ. Q ගන්නත් බෑ P ගන්නත් බෑ. මේ ළඟ වැඩි මෙහෙට අංශු 3ක් තියෙනවා මේ වගේ තැනක තමයි තියෙන්නේ. සමතුලිතතාවය ගැන අර විදිහට සැලකුවොත් තියෙනවා. හරි පහලින් ලියන්නකො මේ එකේ කරාමයෙන් ජල බිඳු නියත ශීඝ්‍රතාවයකින් වැස්සේ. කරාමයෙන් ජල බිඳු නියත ශීඝ්‍රතාවයකින් වැස්සේ. ඒවා ගුරුත්වය යටතේ වැටෙන නිසා පහළට යාමේදී ජල බිඳු වල වේගය වැඩි වේ. ඒවා ගුරුත්වය යටතේ වැටෙන නිසා පහළට යාමේදී ජල බිඳු වල වේගය වැඩි වේ. කරාමයේ ආසන්නයේ ජල බිඳු වල පරතරය පහළට වඩා අඩුය. මෙම ජල බිඳු පද්ධතියේ වැඩි ස්කන්ධයක් අයත් කරගන්නේ ඉහළ කොටසයි. මෙම ජල බිඳු පද්ධතියේ වැඩි ස්කන්ධයක් අයත් කරගන්නේ ඉහළ කොටසයි. මේ නිසා ගුරුත්ව කේන්ද්‍රය
මධ්‍ය ලක්ෂයට වඩා ඉහළින් පිහිටි යුතුය. මධ්‍ය ලක්ෂයට වඩා ඉහළින් පිහිටි යුතුය. මේ නිසා වඩාත්ම සුදුසු ලක්ෂය වන්නේ R ලක්ෂයයි. එතන P R Q ලක්ෂ දෙක අපිට අයින් කරාම මොකද P R Q කියන්නේ මෙතන ගොඩාක් ළඟයිනේ කරාමිට. එතන මේ හරිය තියෙන්න බෑ ගුරුත්ව කියනවා. මේ පැත්ත ජල බිඳු තියෙනවනේ මේක ව්‍යාප්තය. Q එන්නත් බෑ. Q ගත්තත් මේක ජල බිඳු තුනක් තියෙනවා. ඒ නිසා මේ දෙක අයින් කරාම ඉතුරු වෙන්නේ R විතරයි. R තමයි එතන හොඳම ලක්ෂය වෙන්නේ. හරි ඊට පස්සේ බලන්න 14. ඒක කියන්නේ දිග එල්ලන සරසම ඒකාකාර ගඩොල් දෙකක් රූපයේ පෙන්නා අයුරින් තිරස් මේසයක් මත එක උඩ එක නොපෙරළෙන පරිදි තබා ඇත. L1 L2ට තිබිය හැකි උපරිම අගයන් පිළිවෙලින් අහන්නේ. ඕකත් මම ඔයාලා තීරය වල කරලා ඇති ඔය වගේ තුනක් තියලා. නේද? ඒතර L1 කියලා කියන්නේ පළවෙනි ගඩොල තියන්න පුළුවන් අනිවාර්යෙන් එයා ගුරුත්ව කේන්ද්‍රයෙන් භාගයක් එහාට යනකම් තියන්න පුළුවන්. මේ විතර L1 අනිවාර්යෙන් සමාන L බෙදීම දෙකට. L1 සමාන L බෙදීම දෙකට. ඒතර උත්තරේ වෙන්න ඕන එක්ක 1 නැත්නම් 2 එක්ක 3. 4 5 වෙන්න බෑනේ. ඊට පස්සේ මෙන්න මේ දුර තමාල වා ගන්නවා. මේ මේසෙන් L2. එහෙම වෙන්න නම් අනිවාර්යෙන් වෙන්න ඕනේ ඔය දෙන්නගේම ගුරුත්ව කේන්ද්‍රය මේසේ ධාරයෙන් යන්න ඕනේ. සීමාව ගත්තාමනේ. මෙයා ගුරුත්ව කේන්ද්‍රය හරි මැදින් තියෙනවා. එහෙනම් W. මෙයා ගුරුත්ව කේන්ද්‍රයත් මෙයාගේ හරි මැදින් තියෙනවා W. මේ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍ර වෙන්නේ 2W 2W හරියට මෙතනින් තියෙනවා. මේ මේක කෙලවරේ ධාරයෙන් 2W තිබ්බොත් ඔක පෙරලෙන්නේ නැහැ. චුට්ටක් කර මෙහාටවත් පෙරලෙනවනේ. මෙන්න මේ දුර L බෙදීම 2යිනේ මේ දුර. එහෙනම් WW කියලා සමාන දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය හරි මැදින් තියෙනවා කියන්නේ මේ L2 සමාන L බෙදීම 4යි. උත්තරේ එන්නේ L බෙදීම 2 L බෙදීම 4යි කියනවා. L බෙදීම 2 L බෙදීම 4යි. හරි 15 වාගේ රූපසනාවක් නෑ ඒක මටත් මතක නෑ මොකක්ද කියලා. 16 බලන්න. 16ත් අර විදිහට හදන්න පුළුවන්. L වලදී ඒකාකාර තුනී ලෝහතාඩුවක් රූපේ පෙන්වන ඇත තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පැවතීමට වඩාත් ඉඩ ඇති ලක්ෂය අහන්නේ ඔයාලගේ. වඩාත් ඉඩ ඇති ලක්ෂය. ඒකෙත් ඇඳලා බලන්න. C වල වගේ තමයි එන්න උත්තරේ. නේ C වල වගේ තමයි එන්නේ. මේකේ හරි මැද මේකෙත් හරි මැද මේ දෙක යාකලා බලන්න. ඒතර මේකේ හරි මැදට එනවා. ඕකේ විදිහට ඇඳාම එන්නේ C වලට වගේ තමයි. මේ දන්න ටිකක් දිග වැඩි නේ. ඒතර මේ වගේ තැනකට තමයි. ඒතර 17 වෙනි ගාන ටිකක් වෙනස් ගානක් ඔයාලා දීලා තියෙන්නේ මෙහෙම ටිකක් ඒක නම් හිතලා බලන්න මෙහෙම. ඝර්ෂණයේ රහිත මේසයක් මත පැන්සලක් මෙහෙම තියලා තියෙනවා. එතන ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන HC. මේ UH. ඔයාලා දීලා තියෙනවා මේක X O P
මේ y අක්ෂය. ඝර්ෂණය රහිත මේසයක් මත පැන්සලක් එහි තුඩින් සිරස්ව තබාගෙන ඇති ආකාර රූපයේ පෙන්ව ඇත. පැන්සල නිදහසේ ධන x දිශාව දෙසට වැටීමට ඉඩ හැරිය විට එහි ගුරුත්ව කේන්ද්‍රයේ ගමන්පතේ වඩා හොඳින් නිරූපණය කරන්න. ඒ කියන්නේ මේක මෙහෙම තිබිලා මේ පැත්තට වැටෙනවා කියලා කියන්නේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ විචලනය වෙන්නේ කොහොමද කියලා අහන්නේ ඔයාලා. ඝර්ෂණය නැති මේසයක්. එතකොට ඝර්ෂණ බල සුමට නිසා පැන්සල මත පැන්සල් තුඩ මත ඝර්ෂණ බලයක් ක්‍රියා කරන්නේ නැහැ. සුමට මේසයක් නේ. එහෙනම් පැන්සල මත තිරස් බල නැහැ මොනවා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තිරස් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමේ තිරස් සන්නතික වෙනස් වෙන්න බෑ. පැන්සලේ බර විතරයි පල්ලෙහාට ක්‍රියා කරන්නේ. එතකොට පැන්සල මෙහෙම තියෙන එක මෙහෙම කියලා වැටෙනවා මෙහෙම. මෙහෙම තියෙන එක මෙහෙම වැටෙනවා. දැන් ඝර්ෂණය තිබ්බොත් මෙහෙම වැටෙන්නේ. ලිස්සන්න බෑ. එතකොට උත්තරේ වෙන්න ඕනේ පස්වෙනි එක. ගුරුත්ව කේන්ද්‍රයේ කෙලීම පල්ලෙහාට මෙහෙම යනවා. වෙනස්. ඒක ටිකක් අමුතු කාලා ගොඩක් ලකුණු කරන්නේ යාලා ළමයි ලකුණු කරන්නේ එක්ක තුන්වෙනි එක නැත්නම් හතරවෙනි එක. එක වෙන්න බෑ. එහෙම වැටෙන්නේ. එහෙම වැටෙන්නේ ඝර්ෂණයක් තියෙනවා නම්. ඝර්ෂණයක් තියෙනවා නම් තමයි මේක මෙහෙම කැරකිලා වැටෙන්නේ. ඝර්ෂණයක් නැහැ කියනකොට ඉස්සල ගිහලා මොම වැටෙන්නේ. සුමට පෘෂ්ඨයක් තිරස් ඝර්ෂණ වල ක්‍රියා කරන්නේ නැති නිසා. ඒක ලියා ගන්න මේ ගාන හොඳ ගානක් මෙහෙම තියා ලියා ගන්න. මේසේ සුමට නිසා පැන්සල් තුඩ හා මේසය අතර ඝර්ෂණ බල ක්‍රියා නොකරයි. ඝර්ෂණ බල ක්‍රියා නොකරයි. එනම් පැන්සල මත තිරස් බල ක්‍රියා නොකරයි. එනම් පැන්සල මත තිරස් බල ක්‍රියා නොකරයි. පැන්සල මත තිරස් බල ක්‍රියා නොකරයි නම් එහි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමේ තිරස් සංරචකයේ වෙනස් විය නොහැක. ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමේ තිරස් සංරචකය වෙනස් විය නොහැක. මෙහිදී පැන්සලේ බර පමණක් සිරස්ව පහළට ක්‍රියා කරයි. මේ නිසා ගුරුත්ව කේන්ද්‍රයේ පතය වෙනස් වන්නේ පහ රූපයේ පරිදි. ඊට පස්සේ බලන්න ඊළඟාන සමුතු විදිහට අහලා තියෙන්නේ තිරසට ආනතව තබා ඇති PQ සහ Q
QR කියන තුමට තහඩු දෙකක් රූපේ පෙනෙන අයුරු XY දණ්ඩක රැඳී ඇතනේ දණ්ඩක් ආධාරයේ රැඳී ඇත PQR කෝණය 90ක් වන අතර තහඩු වල පෘෂ්ඨ කඩදාසියේ තලයට ලම්බක වේ අභිලම්බ වේ බොහෝ දුරට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය හැකි ලක්ෂ්‍ය වන්නේ කියලා අහන්නේ. ඔක අර බල සමතුලිතතාවත් එක්කම තමයි හිතන්නේ ගුරුත්ව කේන්ද්‍රය. නැත්තම් ඔය ගාන අර විදිහට ලකුණු කරලා හදන්න බෑ. කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම තහඩු දෙකක් තියෙනවා. මේ තහඩු දෙක මේ xy කියලා ලක්ෂ දෙකකින් දණ්ඩක් ආදාරලා රඳවලා තියෙනවා මේ තහඩු දෙකෙන් ගැලවෙලා යනවානේ මේ දෙක 90යි මොනවද තියෙන්නේ දැන් ආන්නේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටි ලක්ෂණය අපෙන් ආන්නේ මේ තහඩු වල මේ පද්ධතිය නෙමෙයි යන්නේ මේ දණ්ඩය යන්නේ දණ්ඩය යන්නේ දණ්ඩ ඒකාකාරයි කියලාත් නෑ අපිට එතකොට මෙතන xy කියන දණ්ඩ මෙහෙම තියෙනවා xy දණ්ඩ මත ඇති වෙන බල කියන්නේ මෙතනින් මේක නිසා ඇති වෙන ප්‍රතික්‍රියාවයි මේක නිසා ඇති වෙන ප්‍රතික්‍රියාවයි දණ්ඩ මත ඇති වෙන බල කියන්නේ RX කියලා ගමු. ওই ප්‍රතික්‍රියා දෙක තමයි ඇති වෙන්නේ. ඒතර මේක දැන් බල තුනක් යට දෙන සමතුලිත මෙතනින් ප්‍රතික්‍රියා දෙකක් ඇති වෙනවා දණ්ඩේ බර තියෙනවා. ඒතර ඒක ඔයාලගේ නැති බල තුනක් යට සමතුලිත නම් ආනත වෙනවා නම් මේ බල තුන එකම ලක්ෂයේදී හමු වෙන්න ඕනේ. එහෙනම් දණ්ඩේ බර ක්‍රියා කරන්න මෙතන. එතන තමයි දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය. දුවන එක එක ගණන් වලදී අමුතු විදියට අහලා නැහැ. ඔකත් ගුරුත්ව කේන්ද්‍රයත් එක්ක තමයි අහලා තියෙන්නේ. අර බල තුනක සමතුලිතතාවත් යටතේ තමයි අහලා තියෙන්නේ. දැන් ගුරුත්ව කේන්ද්‍රය බලලා ගොඩක් අයට වැටෙන්නේ ඔක C ලක්ෂයටක තමයි ඉන්නේ. දණ්ඩේ. තියෙන්නේ නේ. පහලින් ලියන්න. මේ සමතුලිතතාවයද සම්බන්ධ කර ඇති ප්‍රශ්නයකි. මේ සමතුලිතතාවයද සම්බන්ධ කර ඇති ප්‍රශ්නයකි. xy දණ්ඩ මත ඇති බල වන්නේ xy දණ්ඩ මත ඇති බල වන්නේ x හා y දී ඇති වෙන ප්‍රතික්‍රියා සහ x හා y ස්ථානවලදී ඇති වෙන ප්‍රතික්‍රියා සහ දණ්ඩේ බරයි. මෙම දණ්ඩ සමතුලිතව පවතී. බල තුනක් යටතේ සමතුලිත නිසා මේ බල තුනක් යටතේ සමතුලිත නිසා බල තුන එකම ලක්ෂයකදී හමු වේ යුතුය. ඉතින් ඇඳලා බලන්න ඔය විදිහට මේ බල තුන එකම ලක්ෂය හම්බෙන්න කියන්නේ මේ ප්‍රතික්‍රියා දෙක හම්බෙන තැන ලක්ෂ්‍ය ආරතා බර ක්‍රියා කරන්න ඕනේ. එතකොට මෙතන තමයි එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ.
ඒක තමයි ගණන් ටිකේ එකේ. මේක සුමට පෘෂ්ඨයක් නේද? ප්‍රතික්‍රියා මේ පෘෂ්ඨයට ලම්බකයි. අන්දර බලන්න D ද C දෙන්නේ කියලා හරියටම. හරි ඔගේ කෙටි රචනා ප්‍රශ්නයකින් නිකන් හදලා තියන්නේ. ඔගේ ඝර්ෂණය ගණන් කීපයක් ඉතුරුලා ඉතින් මම ඒක වෙන ඊළඟ ටියුට් එකට දාලා වෙනම කතා කරන්නම්. ඔක මම එදා 8ක් හරි 9ක් 8ක් විතර කතා කරා. ඉතින් ටික වෙනම දාන්න ඒක බලන්න. අන්න ඔය ටික ඇතුළේ බලා ගන්න ඔයාලගේ 22 යාගේ හෙට උදේ මැත්ස් ක්ලාස් එක තියෙනවා. 8:00ට ඒක තියෙනවා ඔන්ලයින් ලින්ක් එක එවන්න ඒක සම්බන්ධ වෙන්න. බකමෝනයාගේ පන්ති පොඩ්ඩක් කලින් හරි කවුරුහරි මට කතා කරන්න මේ කොහෙද කරන්නේ කියලා. 22 පන්තිය. ඕකේ ආපනේ තියෙනවා නම් රෙකෝඩින් එකේ නම් භාගයක් ඇත්ත ඒක දාන්නම් අර කලින් එයා දාලා ඇති පොඩ්ඩක් බලාගන්න මේක හිටියේ නෑ කලින් නම් කවුද තුෂානි හිටියේ නෑ උදිත් නෑ සාලින්දිය හර්ෂිකාලම් පස්සේදී කොහොද ඇවිල්ලා හිටියානේ හරි එහෙනම් රබර් සති සෙනසුරාදා මම ටියුට් එක ගෙවන්නම් මේ සතියේ. ඔයාලගේ මේ බැංක් එකට සල්ලි දැම්ම නම් ස්ලිප් එක මට දාන්න නැත්තම් මම දන්නේ නැහැ හොයාගන්න බෑ මම දාලාද නැද්ද කියලා. ඒ ප්‍රකාශ වල සමහර අය දාලා නැහැ මේ. ධම්මේ මට තාම දාලා නැහැ ස්ලිප් එක. මේ පොඩ්ඩක් බලන්න ඒක තියෙනවා නම් ගෙදර දාන්න. හරි එහෙනම් ලබන සති ත්‍රිකර මෙටෝදේ ක්ලාස් වලට මේ අර පටන් ගන්නක ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා තියරි ක්ලාස් එකේ තියෙන වෙලාවටම තියෙනවා. ඉන්න ඔයාලා එහෙම සම්බන්ධයෙන්. හරිනේ. ඉවරද?